දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Thank you Jesus. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යහපත්. ඉතින් ස්වාමීන් වහන්සේ අද දවසේ උන්වහන්සේගේ කරුණාව අලුත් කරලා තියෙනවා. අනුග්‍රහය දීලා තියෙනවා අපිට උන්වහන්සේගේ වචනය ඉගෙන ගන්න පිණිස. උන්වහන්සේ අලුත් පරිවිඩයක් සූදානම් කරලා තියෙනවා. ඉතින් යාචනා කරද්දී මම උන්වහන්සේ මට මඟ පෙන්වුවේ විශේෂ මාතෘකාවක් ගැන කතා කරන්න කියලා. අපි හැමෝටම වැදගත් දෙයක් යාචනාව සම්බන්ධ දෙයක්. හැබැයි මේකේ වෙනස්ම පැතිකඩක් ගැන ඉතින් මම හිතනවා මේ තුලින් අද බොහෝ දෙනෙක් ආශිර්වාද ලබන්න යනවා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ වචනේ තුලින් අපිට කතා කරන්න යනවා, එලිදරව් කරන්න යනවා. ඉතින් ඒකට අපි සිත් සූදානම් කරගමු, අපේ හදවත පිළියෙල කරගමු. අපි මේ දේවල් මාංශයට වඩා අපි අපේ ආත්මයෙන්, අපේ ඇතුළාන්ත හදවතෙන් අපි මේ දේවල් ඇතුළට අපේ ආත්මයට දාගන්න, ආත්මයට ධාරණය කරගන්න, ඇතුල් කරගන්න අපි මේවා බීජ විදිහට අප තුළ තැම්පත් වෙන්න අපි සලස්ව ගමු. ඒ තුළ තමයි අපි අපිට උන්වහන්සේ වචනේ තුලින් ආශිර්වාද කරන්න යන්නේ. මේ තුළ අපි පළ දරන්න යනවා. මේ තුළ අපි ක්‍රිස්තියානි අය විදිහට අපි වර්ධනය වෙන්න යනවා. ක්‍රිස්තියානි නොවුනත් මේක මම හිතනවා ඔබටත් මේක ආශිර්වාදයක් වෙන්න යනවා. ඔබ මේ තුළ ඉගෙන ගන්න යනවා. ඉතින් අපි බලන්න යන්නේ යාඥාවට පිළිතුරු නොලැබීමට හේතු 12ක්. එහෙම නැත්නම් යාඥාවට පිළිතුරු නොමැතිවීමට හේතු 12ක්. ඉතින් සම්පූර්ණයෙන්ම මේක ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව යාඥා කරද්දී උන්වහන්සේ මට දීපු දෙයක් මේ ගැන කතා කරන්න කියලා. මේ කතා කරන සිළුම මේ කරුණු උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව තමයි මම සූදානම් කරේ. මේ මට ආස දේ, මගේ කැමති දේ, මම හොඳයි කියලා හිතන දේ නෙවෙයි මේ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව යාඥා කරලම ගත්ත දේ තමයි නැවතත් ආයත යාඥාව ගැන කතා කරන්නේ. ඉතින් යාඥාවට පිළිතුරු නොමැතිවීමට හේතු 12 මම හිතනවා ඉතාම අපිට වැදගත් වෙයි කියලා. මොකද ගොඩාක් දෙනෙක් යාඥා කරන මම දන්නවා, සමහර හැබැයි යාඥා කරන්නේ නැහැ. ඉතින් එහෙනම් කොහොමත් පිළිතුරු හම්බෙන්නේ නැහැ. උත් යාඥා කරන යටත් ඒ වගේම යාඥා කරලා මේක හරිද කියලා හිතන අයට ඇයි උත්තර ආවේ නැත්තේ? ඇයි උත්තර පරක්කු? මොකද්ද හේතුව? ඉතින් මේ වගේ බොහෝ එක විදිහට හිතන අයට අද මම හිතනවා ඒ සියලුම දෙනාට උත්තර හම්බෙන්නේ නැහැ. ඒ වගේම අර මම කලින් කිව්ව යාඥා නොකරන අයත් යාඥා කරන්න ගයි මේ දේවල් ටික දැනගත්තාම කියලා මම විශ්වාස කරනවා. එහෙම නැත්නම් යාඥා අඩු වශයෙන් කරනවා නම් මද වශයෙන් කරන ඒගොල්ලෝ යාඥාව වැඩි කරගයි කියලා මම විශ්වාස කරනවා. ස්වාමීන් වහන්සේ මේ තුල ක්‍රියා කරන්න යනවා. ශුද්ධාම වහන්සේ ක්‍රියා කරන්න යනවා. ඔබේ හදවත ස්පර්ශ කරලා ඔබට කතා කරලා ඔබ දිරි ගන්නලා ඔබ වර්ධනයට මේ තුල ගේන්න යනවා. මොකද අද ඔබ දැනගන්න යනවා යාඥා ලැබෙන්න නම්, යාඥාවට පිළිතුරු ලැබෙන්න නම් ඔබ මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් පළවෙනිටම අපි මේ යටතේ හේතු 12ක් කතා කරනකොට පළවෙනිම හේතුව ඇදහිල්ල නොමැතිවීම. ඇදහිල්ල නැතුව අපේ යාඥාවට පිළිතුරු ලබන්න බෑ. ඉතින් අපි බලන්න යන්නේ මාර්ක් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 22, 23, 24 කියන පද. යේසුස් වහන්සේ උට උත්තර දෙමින් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටපල්ලා. සැබෑවක් නුඹලාට කියමි. කවරෙක් නමුත් මේ කන්දට කතා කොට ඉදිරි මුහුදේ වැටෙන්නයි කියා තමාගේ සිතින් සැක නොකොට තමා කියන දේ සිදුවේයි අදහන්නේ නම් ඒක ඔහුට සිද්ධ වෙන්නේය. එබැවින් නුඹලාට කියමි, නුඹලා යාඥා කොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේ යයි අදහාපල්ලා. ඒවා නුඹලාට ලැබෙන්නේ. ඉතින් මේ පද තුනේ තුන් තැනක මේ ඇදහිල්ල ගැන කියලා තියෙනවා. දෙවියන් වහන්සේ කියන ඇදහිල්ල ඇතුව ඉන්න කියලා දෙවියන් වහන්සේ කෙරෙහි, ඒ වගේම තමාට මේ දේ ඒ ඉල්ලන දේ සිද්ධ වේයයි අදහන්න කියලා, ඒ වගේම ඒක ලැබුණා, ලැබිලා ඉවරයි කියලත් අදහන්න කියලා. ඉතින් මේ ඇදහිල්ල නොමැතිව අපිට යාඥාවලට පිළිතුරු ලබා ගන්න බෑ. යාඥාවලට පිළිතුරු නොලැබීමට උන්න පළවෙනිම හේතුව ඇදහිල්ල නොමැතිවීම අපේ යාඥාව තුළ. ඉතින් මේකේ අපි ටිකක් ගැඹුරට යන්න කලින් මම ඉස්සල්ලාම මේ යාඥාව කියන්නේ මොකක්ද කියලා ඔබ සමග බෙදාගෙන ඉතින් යාඥාව අපි සරලව කතා කරොත් අලුත් කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙන යාඥාව කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක අපි කරන සංවාදයක්. ඒකට අපි යාඥා කරනවා වගේ මේකට අපිට පිළිතුරු හම්බ වෙනවා.
අපි පියෙක් එක්ක අපි මමත් එක්ක අපි කතා කරත් අපිට පිළිතුරු හම්බෙන්නේ ඒ වගේ තමයි අපේ ස්වර්ගීය පියාණන් වහන්සේත් එක්ක අපි කතා කරද්දී අපිට පැහැදිලිවම දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා අපිට උත්තර දෙන්න. ඉතින් මේ ළඟදී මට මතකයි එක්කෙනෙක් කියලා තිබුණා මේ යාඥා කරන එක නම් සාමාන්‍ය දෙයක්. නමුත් කවුරු හරි යාඥා කරලා ඒකට උත්තර දෙවියන් වහන්සේ දෙනවා නම් ඒක පුදුම මෝඩ වැඩක්. ඒක හිතා ගන්නත් බෑ. ඒක ඒ කියන්නේ මේ මනුස්සයාට පිස්සු එයාගේ දෙවියන් වහන්සේගේ උත්තර බලාපොරොත්තු වෙනවා නම් කියලා. ඉතින් මම හිතන්නේ ඒකේ අනිත් පැත්ත යාචනා කරලා අපිට උත්තරයක් දෙන්නේ නැත්නම් අන්න එතන තමයි ප්‍රශ්නේ. ඉතින් උත්තර නැත්නම් අපි යාචනා කරන එකේ තේරුමක් නැහැනේ. උත්තර එන්න ඕනේ. අපි තාත්තා කෙනෙක්ගෙන් වුණත් අපි බලාපොරොත්තු වෙන පුතෙක් දරුවෙක් හැටියට අපි දෙයක් ඉල්ලලා තාත්තගෙන් ප්‍රතිචාර. තාත්තගෙන් පිළිතුරු. අපි අම්මට දෙයක් කියනවා අපි අම්මගෙන් පිළිතුරු. අපි දෙයක් කියපුවම අපි ගුරුවරයෙක්ට අපි දෙයක් කියපුවම ගුරුවරයාගේ පිළිතුරු. ගුරුවරයා ළමයාට පිළිතුරු එන්න ඕනේ. තා එක්කෙනෙක් එක පැත්තට එක one way කමියුනිකේෂන් එකක් වෙන්න බෑ. ඒක two way වෙන්න ඕනේ. එතකොට තමයි ඒක සම්පූර්ණ එක සංවාදයක් වෙන්නේ. ඒ වගේ අපේ ඒ භූමික අම්මා තාත්තා මේ වගේ ඉන්නවනේ. ඒතර ස්වර්ගීය තාත්තා කොච්චර අපිට ආසාවෙන් උත්තර දෙන්න ආසාවෙන් යා බලන් ඉන්නවද අපි යාට කතා කරනකම්. ඉතින් ඒක තමයි යාඥාව කියන්නේ සරලවම අපි දෙවියන් වහන්සේත් එක්ක කතා කිරීම එතන උන්වහන්සේ අපිට පිළිතුරු දීම මේ දෙකම ඒක තමයි යාඥාව කියන්නේ. මේ සංවාදයේ උන්වහන්සේත් එක්ක අපි ගොඩනගා ගන්න. එතකොට පැහැදිලිවම යාඥාව කියන්නේ ඒකට පිළිතුරු තියෙනවා. ඒකට දෙවියන් වහන්සේ උත්තර දෙනවා, පිළිතුරු දෙනවා. උන්වහන්සේත් නැවත පෙරලා කතා කරනවා. අපි හැබැයි එක දෙයක් තියෙනවා. අපි ඒකට කතා කරනකොට අපි ඉඩ දෙන්න ඕනේ. අපිත් උන්වහන්සේට කතා කරන්නේ හඩට ඇහුම්කන් දෙන්න ඕනේ. ඉතින් මේක තමයි යාඥාව කියන්නේ. අපි දෙවියන් වහන්සේත් එක්ක කතා කිරීම තමයි යාඥාව කියන්නේ. බුබුරණ එක, දොඩවන එක, ඔහේ අපි කංකේන්ද්‍රී ගාන එක නෙවෙයි. අපි දෙවියන් වහන්සේත් එක්ක ඍජුව අපි මූලට මූලන උන්වහන්සේගේ අභිමුඛත්වය අපි කතා කරන එක. සංවාදයක් නිර්මාණය කිරීම, ගොඩනැගීම. අන්න ඒක තමයි කන්වර්සේෂන් එකක් බිල්ඩ් කරන එක. communicating with God. ඒක තමයි ප්‍රේයර් කියන්නේ. ඒක තමයි යාඥාව කියන්නේ. හරියට අපි පළවෙනිට බන්න කරුණ නැවත යනවා. ඇදහිල්ල නොමැති වීම. ඉතින් ඒක අපි බලපු මේ පදේ මාර්ක් 11 22 23 24 මම කිව්වා පද තුනේම තියෙනවා ඇදහිල්ල ගැන. ඉතින් ඇදහිල්ල නොමැති වුණාම අපිට යාඥාවට පිළිතුරු හම්බෙන්නේ. මේ අපි කරන මං අර කලින් කියපු කතා බහ අපි ඇදහිල්ල නැතුව අපි නිකන් ඇදහිල්ල අපි තියන්න ඕනේ දෙවියන් වහන්සේ කෙරෙහි. ඉතින් මේ දෙවියන් වහන්සේ කෙරෙහි අපි ඇදහිල්ලක් නැතුව දෙවියන් වහන්සේ ජීවමානයි කියලා අපි විශ්වාස කරන්නේ නැතුව දෙවියන් වහන්සේ විද්‍යාමාන, දෙවියන් වහන්සේ ජීවමානයි, උන්වහන්සේ මට පිළිතුරු දෙන්න පුළුවන් තැනැන් වහන්සේ, උන්වහන්සේ මැවුම්කාරයන්, උන්වහන්සේ සර්ව බලධාරී, උන්වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. අන්න ඔය දේවල් තුල ඇදහිල්ල නැතුව අපි නිකන් හුදෙක් ප්‍රාර්ථනා කරන එකකින්, ලතෝනි දෙන එකකින්, කාට හරි සුබ පතන එකකින් මේම හොදක් සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රාර්ථනා කර පැත්තකටලා ඉන්න එකකින් ඕක ගොඩක් අය මේක කිතුරුවන්නේ මම අනිත් අයට කියන්නේ. ඉතින් ඒක යාඥාවක් වෙන්නේ. ඉතින් කිතුරුත් ඒ වගේ ඉන්නවා. සමහරලාට අර ඔය කෙඳිරි ගගා ඉන්නවා. සමහරලාට සමහර ප්‍රශ්නයක් ආපුවාම සමහර අභියෝගයක් ජීවිතේ මුහුණ දෙන්න උනම නෑ. ඒවා යාඥාවක් වෙන්නේ නෑ. ඉතින් කොහොමද පිළිතුරු හම්බෙන්නේ? එක කට්ටියත් එක්ක ගිහිල්ලා ඒ කතා කරනවා, දොස් තියනවා, විවේචනය කරනවා, විශ්ලේෂණය කරනවා ප්‍රශ්නේ. ඒව පිළිතුරු හම්බෙන්නේ නෑ. ඒ ප්‍රාර්ථනා, ලතෝනි, සුබපැතුම් ඒවා යාඥා නෙවෙයි. ඒවා ඒකට ඔබට පිළිතුරක් හම්බෙන්න යන්නේ. ඔබට පිළිතුරක් හම්බෙන්න ඕන නම් ඇදහිල්ලක් තියෙන්න ඕනේ. ඒ ඇදහිල්ල දෙවියන් වහන්සේ කෙරෙහි ස්ථානගත කරන්න ඕනේ. දෙවියන් වහන්සේ කෙරෙහි තමයි ඒ ඇදහිල්ල තියන්නේ. එතකොට ඔබේ යාඥාවට පිළිතුරු ලැබෙන්න යනවා. එතකොට පළවෙනිම අද අපේ කාරණාව යාඥාවට පිළිතුරු නොමැතිවීමට පළවෙනිම සාමූලික හේතුව ඇදහිල්ල නොමැතිවීම. එසේනම් ඔබ කරන්න ඕනේ මොකද්ද? ඇදහිල්ල ඇතිව යාඥා කිරීම, දෙවියන් වහන්සේත් එක්ක සංවාදයක් ගොඩනගා ගැනීම. ඒ තුල ඔබට අද සිට පිළිතුරු ලැබෙන්න යනවා. දෙවෙනි කරුණ ආඩම්බරකම. එහෙම නැත්නම් උඩඟුකම. මෙන්න මේක නිසා අපේ යාඥාවට පිළිතුරු ලැබෙන්නේ නැහැ. ගීතාවලි 138:6 කියලා තියෙනවා මක් නිසාද දෙවියන් වහන්සේ උසස් නමුත් පහත් අය සලකනසේක. නමුත් උඩඟු අය දුරදීම දන්නාසේක. ඉතින් මොකද්ද මෙතන දෙවිදිහකට මේ දේවල් පැහැදිලි කරන්න. පළවෙනිම මේක එක පැත්තක් තමයි මේ සමහර අය හිතන දෙවියන් වහන්සේ හැම වෙලේම ගොඩක් අය බලන්නේ යාඥාව කරගන්න ඒගොල්ලෝ තෝරන මේ නායකයාට, මේ පාස්ටර්ට කියලා, මේ කණ්ඩායමට කියලා, මම චර්ච් එකට කියලා, මම
කියලා යාචනා කරගන්නවා. ඉතින් මේ නායකයන්ගේ යාචනා විතරක් නෙවෙයි. ආලේපලත් දාසයෝ කියලා ඒගොල්ලෝගේ යාචනා විතරක් බලගතු දාසයෝ බලගතු පාස්ටර් කෙනෙක් එයාගේ යාචනා විතරක් නෙවෙයි. ඔබගේ ඔබ සියලු දෙනාගේ යාචනා දේව දරුවන්ගේ යාචනා දෙවියන් වහන්සේ අහන්න සූදානම්ෙ ඉන්නේ. ඔබේ යාචනාව දෙවියන් වහන්සේ අහන්න සූදානම්ෙ ඉන්නේ. ඔබට පිළිතුරු දෙන්න ආසාවෙන් සූදානම් වෙන්නේ. නමුත් ප්‍රශ්නේ මොකක්ද? ඔබ යාචනා කරන්න සූදානම් නැහැ. ඔබ කැමති නෑ අභිමුඛත්වයට ගිහිල්ලා මේකට කාලයක් අරන් දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න. පූජා වෙන්න උන්වහන්සේට. උන්වහන්සේට කාලයක් දෙන්න යාචනා කරන්න. එතකොට ඔබට උත්තර ලැබෙන්න යනවා. ඉතින් මේ නායකයන්ගේ යාචනා විතරක් නෙවෙයි මම මෙතන කියන්න යන්නේ ඔබගේ යාචනා දෙවියන් වහන්සේ අහන්න සූදානම්ෙ ඉන්නේ. ඔබට පිළිතුරු දෙන්න උන්වහන්සේ සූදානම්ෙ ඉන්නේ. ඒ වගේම මේට අන්‍ය භාෂාව ආත්මික දීමනා බරපතල වචන ඒවා ගැන හිතන්න එපා. ඒවා හිත යාචනා නොකර ඉන්න ඒවා හේතුවක් කරගන්න එපා. ඒවට හේතුවක් වෙන්න දෙන්නත් එපා. ඔබ යාචනා කරන්න පටන් ගන්න ඒව ඔබට දෙවියන් වහන්සේ දෙන්න යනවා. එහෙම තමයි වෙන්නේ. එහෙම තමයි දෙවියන් වහන්සේගේ සිස්ටම් එක. ඉතින් යාචනා කරන්න පටන් ගන්න. එතකොට ඒවා හම්බෙන්න ඒවා කියලා යාචනා නොකර ඉන්න එපා. මේකත් යාචනා පිළිතුරු නොලැබෙන්න හේතුවක්. අනිත් දේ අපි බලන්න යන්නේ යාකෝබ් 4:6 අපිට මෙහෙම කියලා තියෙනවා. යාකෝබ් 4:6 දෙවියන් වහන්සේ උඩගුවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේකයි ලියවිල්ල කියන්නේය. ඉතින් ඒ වගේම අනිත් දේ තමයි මේක අනිත් පැත්ත. අනිත් භාෂාව මට පුළුවන් ආත්මික දීමනා තියෙනවා. මම බරපතල වචන දාලා යාචනා කරන්න පුළුවන්. එහෙම කියලා ඒ දේවල් හැම වෙලේම ඒක පාවිච්චියට අරගෙන යාචනා කරන එක නෙවෙයි. අපි නිතරම අපේ ස්වාමීන් වහන්සේත් එක්ක යටත්ව ස්වාමිනී මම ඒ දේවල් ගැන පාරට්ටු නොකර දුර්වලකම් ගැන කියමින් පාරට්ටු කරගනිමින් අපි උන්වහන්සේගේ අභිමුඛත්වයට යනකොට එතකොට තමයි උන්වහන්සේ ඔබ තුළ සම්පූර්ණ වෙන්නේ. එතන තමයි උන්වහන්සේගේ බලය සම්පූර්ණ වෙන්නේ සම්පූර්ණ ක්‍රියා කරන්න. ඉතින් එතකොට මොකද එහෙම කරනකොට සියල්ල දන්නවා අය හැම වෙලෙම හිතලා එහෙම නෙවෙයි නිතරම ඉගෙන ගන්න ආසාවෙන් තව අලුත් දේවල් ස්වාමීනි මට එළිදරව් කරන්න. මම දන්න දේවල් බොහොම ස්වල්පයි බොහොම අල්පයි බොහොම සීමිතයි. නමුත් මම නොදන්න දේවල් බොහොම ඒව මට එළිදරව් කරන්න කියලා ඔබ යටහත්ව ආඩම්බරෙන් නැතුව ඔබ අන්‍ය භාෂාව දන්නවා මට තීමනා තියෙනවා මගේ අතින් මෙහිම හාස්කම් වුණා මගේ අතින් රෙඩ්ඩු සුව වෙනවා රෝගයෝ සුව වෙනවා මගේ ආශ්‍යාව හරි බලගතුයි. එහෙම ප්‍රකාශ දෙවියන් වහන්සේ කැමති නැහැ. දෙවියන් වහන්සේ කැමති යටහත් පහත් මනුෂ්‍යයට ආඩම්බර කමට දෙවියන් වහන්සේ කැමති නැහැ. ඒකට දෙවියන් වහන්සේ උත්තර දෙන්න යන්නේ නැහැ. ඉතින් ඔබ යටහත් පහත්ව ආඩම්බර නැතිව ඔබ නිතරම ඉගෙන ගන්න ආසාවෙන් යටහත්ව ඔබ අභිමුඛත්වයට යනකොට ශුද්ධ මහන්සේ ඔබට කියලා දෙන්න යනවා හරියට යාචනා කරන්න තව යාචනා කරන්න ඕන විදිය උන්වහන්සේ එළිදරව් වීම දෙන්න යනවා. ඒ වගේම දන්නේ නැත්නම් දන්නේ නැතුව ඉන්නවනම් ඒත් ඔබ ශුද්ධ මහන්සේ කියලා දෙන්න යනවා කොහොමද යාචනා කරන්න ඕනි කියලා. ඒ වගේම ඔබ දන්නවනම් තව ඔබට ඒ දැනීම ඒ දැනගැන්ම ශුද්ධ මහන්සේ වැඩි කරන්න වැඩිපුර ප්‍රඥාව දීලා ඒ වගේම යාචනා කරන්න ඕන කාරණා උන්වහන්සේ එළිදරව් යුතු ලෙස යාචනා කරන්න උන්වහන්සේගේ වචනේ රෝම පොතේ තියෙන වගේ ශුද්ධ මහන්සේ කරුණ කොටගෙන අපිට කියලා දෙනවා. ඒක නිසා තව දෙයක් තමයි එතකොට යාචනාවට පිළිතුරු නොමැතිවීමට නොලැබීමට හේතුවක් ආඩම්බරකම උඩඟුකම. ඉතින් මේක නැතුව අපි යටහත් පහත් උන්වහන්සේගේ අභිමුඛත්වයට යන්න ඕනේ. එතකොට උන්වහන්සේ ඔබගේ යාචනාවට පිළිතුරු දෙන්න යනවා. තුන්වෙනි කාරණාව අපි බලන්න යනවා. තුන්වෙනි කාරණාව ගීතාවලිය 66:18 තියෙනවා. අයුතුකම් කිරීමේ අභිප්‍රායක් මගේ සිතෙහි ඇත්නම් ස්වාමින් වහන්සේ මාගේ බස් නාසනසේක කියලා ගීතාවලියේ කියලා තියෙනවා. ඉතින් මොකක්ද එතකොට මෙතන තුන්වෙනි කරුණ වෙන්නේ හේතුව වෙන්නේ යාඥාවට පිළිතුරු නොමැතිවීමට පාපය. ඉතින් මේකේ මේ ඉංග්‍රීසි පරිවර්තනයේ මේක කියලා තියෙනවා මේ අයුතුකම් කියන දෙයට මේ සිංහල බයිබලයේ ඉංග්‍රීසි කියලා තියෙන වචනේ තමයි inequity. ඉතින් inequity කියන වචනේ තේරුම lack of fairness එහෙම නැත්නම් justice. එතකොට මේ අයිතුකම් කියන වචනේ තේරුම ගැඹුරට අපි කියලා බැලුවොත් අසාධාරණකම් එහෙම නැත්නම් අයහපත.
එතකොට ඒක මෙතෙන්ට අදාළ කරලා අපි බලපුවා මොකද්ද මෙතන කියන්නේ? අසාධාරණකම් එහෙම නැත්නම් අයහපත කිරීමේ අභිප්‍රාය මගේ සිතෙහි ඇත්තම්. අන්න ඒක තමයි එතකොට මෙතන මේ අයුතුකම් කියන වචනේ තේරුම. inequity English වලින් ඒ කියන්නේ lack of fairness or justice ඒ කියන්නේ සාධාරණය කරන්න නැතුව ඉන්න. ඒ කියන්නේ අසාධාරණකම්. එහෙම නැත්නම් අයහපත කරන්න හිතේ අභිප්‍රායක් කැමැත්තක් යටිහිතේ තියෙනවා නම් අරමුණක් ආශාවක් අන්න එතකොට දෙවියන් වහන්සේ ඔබේ ආශාව අහන්නේ නැහැ. අන්න ඒක තමයි මෙතන කියලා දෙන එක අපි මතක තියාගන්න ඕනේ. එතකොට අපි මේක වළක්ව ගන්න ඕනේ. නිතරම යහපත කිරීමේ ආශාවක් අභිප්‍රායක් කැමැත්තක් තියෙනවා. ඒ වගේම සාධාරණ ඉෂ්ට කිරීමේ ආශාවක් කැමැත්ත තමාට ලාභ නොවුණ, තමාට පාඩු වුණ ඒ වගේම යහපත කරද්දි තමහට ලාභ ප්‍රයෝජනයක් නැතත් තමන් දෙවියන් වහන්සේ මහිමයට ගෞරවයට පත් කිරීම උදෙසා යහපත කරන්න තමයි ධර්මිෂ්ඨයා කියන්නේ. ඉතින් ඒක කරන්න තමා නිතරම සැදී පැහැදී ඉන්න ඕනේ. ඉතින් ඒක තමයි දෙවියන් වහන්සේ අපි බලාපොරොත්තු වෙන එක තමයි මෙතන කියලා තියෙන්නේ. ගීතාවලිය 66:18 තමයි පදය. ඊට පස්සේ අපි බලනවා ඒකටම සම්බන්ධ තව පදයක් යොහාන් 9:31 යොහාන් 9:31 මෙන්න මෙහෙම කියලා තියෙනවා. දෙවියන් වහන්සේ පෞකාරීන්ගේ බස් නොඅසන බවත් යමෙක් දෙවියන් වහන්සේට නමස්කාර කරන්නෙක්ව උන්වහන්සේගේ කැමැත්ත නොකරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත් අපි දනිමුව. එතකොට මෙතන මේ පෞකාරය කියලා තියෙන්නේ කවුද? අපි පොඩ්ඩක් හිතමු. වැඩිපුර එහෙ මේ දුර කියලා හිතන්න ඕනේ. ඊට එතනම පදේ කියලා තියෙනවා. දෙවියන් වහන්සේ පෞකාරන්ගේ බස් නොඅසන බවත් යමෙක් දෙවියන් වහන්සේට නමස්කාර කරන්නෙක්ව උන්වහන්සේ කැමැත්ත කරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත්. එතකොට මේකේ අනිත් පැත්ත. උන්වහන්සේට නමස්කාර නොකරමින් උන්වහන්සේගේ කැමැත්ත නොකරන කෙනා තමයි පෞකාරයා. එතකොට අපිට පැහැදිලි මේක ලේසි තේරුම් ගන්න. එතකොට නමස්කාර කරන්නේ කියන්නේ මොකද්ද? ඒකේ තේරුම. නමස්කාරය කියන්නේ ජීවන රටාවක්. එතකොට ජීවන රටාව කොහොමද තියෙන්න ඕනේ අපි කරන හැමදේම සියල්ල කතත් බොතත් අපි සියල්ල දෙවියන් වහන්සේට ගෞරවයි මහිමේ තමයි අපේ ජීවිතේ යන්න ඕනේ. ඒක තමයි සැබෑ නමස්කාරය. එක මොහොතකට අපි ගීතිකාවක් කියන එක නෙවෙයි, එක මොහොතකට අපි දේශනාවක් අහන එක, උන්වහන්සේට නමස්කාර කරන එක වැඳ වැටෙන එක නෙවෙයි. අපේ ජීවිතේ නමස්කාරයක් වෙන්න. ඉතින් ඒ තුලින් දෙවියන් වහන්සේට මහිමේ ගෞරවය යන්න ඕනේ. ඉතින් ඒක වෙන්නේ නැත්තම් එතකොට ඒක අපි කරන්නේ නැත්තම් ඒ වගේම උන්වහන්සේගේ කැමැත්ත කරන්නේ නැත්තම් එහෙනම් උන්වහන්සේගේ වචනය කරන්නේ නැත්තම් අන්න යා තමයි පෞකාර කියන්නේ. එතකොට ඒ අයගේ බස් ඒ අය කියන යාශ දෙවියන් වහන්සේ අහන්නේ. එතකොට තුන්වෙනි අපි කතා කරන යාශාවට පිළිතුරු නොලැබීමට හේතුවක් පාපය. හරි, අපි හතරවෙනි කාරණාවට යනවා. දේව කැමැත්ත අඩුව නොඉල්ලන විටත් අපිට අපේ ආශාවට පිළිතුරු හම්බෙන්නේ නැහැ. ඉතින් අපි ඒකට බලන්න දෙන පදේ 1 යොහාන් 5:14-15 1 යොහාන් 5:14-15 උන්වහන්සේ ඉදිරියේ අපට තිබෙන නිසැකකම නම් අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය. අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අපට අසන බව අපි දනිමු නම් අපි දෙවියන් වහන්සේ ඉල්ලු දේ අපට ලැබෙන බව අපි දනිමුව. right. එතකොට මොකද්ද මෙතන කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ කැමැත්ත දේව වචනේ. එතකොට දේව වචනයට එකගව තමයි අපි ආශාව. එහෙම නැත්තම් ඔබගේ ආශාවට පිළිතුරු හම්බෙන්නේ නැහැ. ඒකත් එතකොට මේ ආශාවට පිළිතුරු නොමැතිවීමට හේතුවක් මොකද්ද? දේව කැමැත්ත අනුව ඉල්ලන්නේ නැති එක, නොඉල්ලීම. එතකොට මොකද්ද මේ කැමැත්ත? දේව වචනේ කියලා මම කිව්වා. එතකොට දේව වචනේ නම් ඔබ ඉල්ලන දේ වෙන්න ඕනේ මොනවාද? දෙවියන් වහන්සේට මහිමයටපත් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ ගෞරවයට මහිමයටපත් වෙන්න ඕනේ. එතකොට පියාණන් වහන්සේගේ හදවත කැමැත්ත දෙවියන් වහන්සේ දේව දරුවන්ට යහපත් දේ හොඳම දේ දීම. නමුත් ඔබ එතකොට දැනගන්න ඕනේ දරුවෝ විදිහට ඉල්ලිය යුතු දේ ඔබ ඉල්ලන්න. දේව කැමැත්ත අනුව එනම් වචනය දේව වචනයට එකග උන්වහන්සේ දීලා තියෙන අපේ පොරොන්දු වලට අදාළව ඒ ගැන දැනුවත්ව ඊට අදාළව accordingly to his promises, accordingly to the will of the Father.
එහෙම තමයි අපි යාචනා කරන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් ඔබේ යාචනාවට පිළිතුරු හම්බෙන්නේ නැහැ. ඒක තමයි හතරවෙනි කරුණ දේව කැමැත්ත අනුව නොඉල්ලීම. පස්වෙනි කරුණට අපි යනවා එලිදරව් පොතේ 3:20 මොකක්ද කියලා තියෙන්නේ? එලිදරව් පොතේ 3:20 මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුල්ව ඔහු සමග කෑම කන්නෙමි. ඔහුද මා සමග කන්නේය කියලා තියෙනවා. ඉතින් පස්වෙනි දේ තමයි යාචනාවට පිළිතුරු නොමැතිවීමට තව කාරණයක් හේතුවක් දේව වචනය අනුව ජීවත් නොවීම. දේව වචනය අනුව ජීවත් නොවීම. මේක තමයි මේ පදේ කියලා තියෙන්නේ. මේකේ ගැඹුරු අර්ථය ඒක. අපි ආයත් ඒ පදේ බලමු. මොකක්ද කියන්නේ? මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුල්ව ඔහු සමග කෑම කන්නේ. ඔහුද මා සමග කන්නේ. ඒ කියන්නේ ඔබේ ජීවිතේ යේසුස් වහන්සේ ඉන්න ඕනේ. ඔබ දොර කියන්නේ මොකද? හදවත. ඔබ විවෘත කරන්න ඕනේ යේසුස් වහන්සේට. එහෙම වුණොත් ඔබේ ජීවිත ඔබ යේසුස් වහන්සේ තුල යේසුස් වහන්සේ ඔබ තුල හිටියොත් තමයි ඔබේ ආශාවට පිළිතුරු ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔබේ ආශාවට පිළිතුරු ලැබෙන්නේ නැහැ. එතකොට මම මේකෙදි මට ආත්මයන් වහන්සේ මේක ලියාගෙන ලස්සන පද තුනක් දුන්නා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මොකක්ද අපි තියෙන්න ඕනි කියලා මේ තුනට මේ පළවෙනි අකුර සයන්න සම්බන්ධකම යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක දෙවනියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය ඔබට එන්න ඕනේ. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක සහභාගීකම මේ සියල්ල ඒවත් එක්ක තමයි ඔබට පිළිතුරු හම්බෙන්නේ. එහෙම නැත්නම් ඔබට පිළිතුරු ලැබෙන්නේ ඔබේ යාචනාවට. යේසුස් වහන්සේ තුල ඉන්නවා කියන්නේ ඔබ යේසුස් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. නිතරම යාචනා වචනේ කියවමින් මෙනෙහි කරමින් උන්වහන්සේ තුල ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම උන්වහන්සේගේ ස්වභාවය. ඒ කියන්නේ උන්වහන්සේගේ සිත ඇතුව අපි සියල්ලන්ට ප්‍රේම කරමින් මේ ප්‍රේමයේ ජීවිතයක් අපි ගත කරන ඒ වගේ සහභාගීකම අපි හැමෝමත් එක්ක එකමුතුයි. සමාදානය අපේ චර්ච් එකේ සභාවයත් එක්ක නායකත්වයත් එක්ක සහෝදර සහෝදරියන් දෙමාපියන් මේ හැමෝමත් එක්ක හොඳ සහභාගීකම හොඳ ෆෙලෝෂිප් එකක් අපිට තියෙනවා. ඉතින් ඒ තුල තමයි ඔබට උත්තර ලැබෙන්නේ. දෙවියන් වහන්සේ ඔබ යාචනා කළොත් තමයි දෙවියන් වහන්සේ අහන්නේ. ඉතින් එහෙම නැත්නම් දෙවියන් වහන්සේ යාචනාව අහනවද නැද්ද කියලා තව ලස්සන පදයක් තියෙනවා. ඒකෙන් අපි මේක ඉවර කරමු. යොහාන් 15:7 යොහාන් 15:7 යොහාන් 15:7 කියනවා නුඹලා මා තුලෙහි පවතින්න ඕනම් මාගේ වචනය නුඹලා තුලෙහි පවතිනම් නුඹලා කැමති දෙයක් ඉල්ලාපල්ලා එවිට නුඹලාට ලැබේ. ඉතින් හරිනේ අපි කතා වුණ දේ. එතන මා තුලේ කියලා කියන්නේ මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල. ඔබ උන්වහන්සේ තුල පවතින උන්වහන්සේ තුල ඔබ තුල පවතින. එහෙම ඉඳලා ඉල්ලුවොත් ඔබට ඒ ඉල්ලන දේ හම්බෙනවා. ඉතින් එහෙම නැත්තම් මොකද්ද ඒකේ අනිත් පැත්ත? එතකොට පස්වෙනි කරුණ ඔබේ ආශාවට පිළිතුරු නොමැතිවීමට තව හේතුවක් දේව වචනය අනුව ජීවත් නොවීම. ඔබේ ජීවිතය තුළ ක්‍රිස්තුස් වහන්සේ නොමැතිවීම, ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය ඔබ තුළ නොමැතිවීම, ක්‍රිස්තුස් වහන්සේත් එක්ක සම්බන්ධකමක් ඔබ තුළ නොමැතිවීම. චර්ච් එක එක්ක සම්බන්ධකම නෙවෙයි මේ කියන්නේ. පල්ලියත් එක්ක නෙවෙයි, බිල්ඩින් එකත් එක්ක නෙවෙයි, පිළිමයක් එක්ක නෙවෙයි, ඔබ කියවන පොතත් එක්ක නෙවෙයි, ඔබගේ යාළුවත් එක්ක නෙවෙයි, ඔබ වෙනුවෙන් යාචනා කරන කෙනත් එක්ක නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේත් එක්ක සම්බන්ධකම ඩිරෙක්ට්ලි තියෙන්න ඕනේ. ඍජුව ඒක. එතකොට තුන්වෙනි එක සහභාගීකමක් තියෙන්න ඕනේ. ඔබ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ශරීරයත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. චර්ච් එකත් එක්ක ක්‍රිස්තුස් වහන්සේ ඔබට දීලා තියෙන සභාව, නායකත්වය, දෙමාපියෝ, නෑදෑයෝ, දරුවෝ හැමෝමත් එක්ක ඉතින් මේ තුල තමයි යාචනා ඔබගේ දෙවියන් වහන්සේ අහන්න යන්නේ. එහෙම නැත්නම් ඔබේ යාචනාවට පිළිතුරු ලැබෙන්නේ නැහැ. මේකත් එතකොට තව හේතුවක්. ඒක තමයි පස්වෙනි කරුණ. අපි 6 වෙනි කරුණට යන්න යනවා. 6 වෙනි කරුණ අධික තෘෂ්ණාව. ඉතින් මේකත් යාචනාවට පිළිතුරු නොමැතිවීමට හේතුවක්. අපි පෙරලා ගමු යාකෝබ් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. නුඹලා ඉල්ලන නමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වියදම් කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත. එතකොට තෘෂ්ණා කියන්නේ මොනවා? මේ අපේ ආත්මාර්ථකාමී ආශා, ඒ කියන්නේ සෙල්ෆිෂ්, අපේ කැමති දේවල් අපි ගැනම යාචනා කිරීම. මේකෙත් මම පොඩ්ඩක් ඉංග්‍රීසි බයිබලේ පොඩ්ඩක් බැලුවා. මේකේ ටිකක් වෙනස් අමුතු අලුත් වචන abyss කියලා. ඒ කියන්නේ AMISS. මේ වචනේ තේරුම මොකද? not quite, inappropriate or out of place. ඒ කියන්නේ මේ
මේක එතකොට මේ යාච්ඥා උන්වහන්සේ වචනයට එකග නෑ. ඒ කියන්නේ inappropriate මේවා එකග නැති අයුතු යාච්ඥා විදිහට උන්වහන්සේ සලකන්නේ. එතකොට ඒ කියන්නේ අපි ඕනවට වඩා අපි ගැනම අපේම දේ මගේ මේ දේ මගේ චර්ච් එක මගේ දෙමාපිය මගේ යාළුවෝ මගේ වාහනේ මගේ ආර්ථිකය මගේ මුදල් හද මගේ කෑම බීම මගේ බිරිඳ මගේ දරුවෝ ඔන්න ඔහොම යාච්ඥාව ඔබගේ ප්ලේස් වෙලා ඔබගේ එහෙම තැනකට ස්ථානගත වෙලා තිබුණොත් අන්න ඒකට එතන දෙවියන් වහන්සේ ප්‍රසන්න ඔබ යාච්ඥාව පරාර්ථකාමී යාච්ඥාව කරන මේක මමත් පෞද්ගලිකව අත්දැකලා තියෙන දෙයක්. මම ඉස්සර ගොඩක්ලාට එහෙම මම යාච්ඥා කරන නමුත් එතකොට ලැබෙනවට උත්තර ලැබෙනවට වඩා දැන් මට බොහෝ උත්තර උන්වහන්සේගෙන් ලැබෙනවා. මොකද මගේ යාච්ඥාව වෙනස් කරගෙන තියෙනවා. මම ගොඩක් වෙලාවට මං ගැන මගේ බිරිඳ මගේ පවුල මගේ දෙමාපියෝ උන්වහන්සේ මට දීපු සේවය මගේ දේවල් වලට වඩා මම ගොඩක් යාචනා කරන්න බලනවා. මගේ හදවත මගේ ආසාවක් කැක්කුමක් උනන්දුවක් තියෙනවා අනිත් අය වෙනුවෙන්, චර්ච් එක වෙනුවෙන්, රට වෙනුවෙන්, නායකයන් වෙනුවෙන්, රෝගී අය වෙනුවෙන්, දිලින්දන් වෙනුවෙන්, හිරේ විලංගු ඉන්න අය වෙනුවෙන්, ඕන මේ වගේ අය වෙනුවෙන් බොහෝ අනිත් අය වෙනුවෙන් යාචනා, අනිත් අයගේ ඌමනා ඕන එපාකම් වෙනුවෙන් යාචනා, ඌන්ට වැඩි කාලයක් දෙන්න ඉතින් පටන් අරගෙන තියෙන. එහෙම යාචනා කරද්දී උන්වහන්සේ යාචනාවට අහනවා, යාචනාවට ප්‍රසන්නයි, ඒකට පිළිතුරු දෙනවා. ඉතින් එහෙම නැතුව අපි අපේම ආසා ගැන අපි ඉල්ලුවොත් ඒකට පිළිතුරු ලැබෙන්න යන්නේ. ඉතින් 6 වෙනි කරුණ තමයි තෘෂ්ණාව තිබුණොත් ඔබ ගැනම යාචනා කරන්න ගියොත් ඒකටත් ඔබට පිළිතුරු හම්බෙන්න try කරලා බලන්න. ඔබ අනිත් අය වෙනුවෙන් ඔබ යාචනා කරලා උන්වහන්සේ ඔබට ඔබ හිතුවටත් වඩා ඔබට ඔබේ යාචනාවලට පිළිතුරු දෙන්න යනවා. ඔබට උත්තර ලැබෙන්න යනවා. ඉතින් 7 වෙනි කරුණට අපි යනවා. 7 වෙනි කරුණ ආගමික ස්වභාවය. 2 කොරින්ති 4:16 අපි පෙරලා ගමු. මොකද්ද මේ ආගමික ස්වභාවය? 2 කොරින්ති 4:16 2 කොරින්ති සමාවෙන්න 5:16 2 කොරින්ති 5:16 එහි මෙතෙන් පටන් අපි මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමු. මාංසාකාරී ක්‍රිස්තුස් වහන්සේ දැනගෙන සිටියේ නමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමු. ටිකක් ගැඹුරු පදයක්. මොකද්ද මෙතන කියන්නේ? මෙතන ආත්මයන් වහන්සේ මට මේ ඉරිදාරව කරපු දේ තමයි අපේ යාඥාව ආගමික යාඥාවක් වෙන්න බෑ. ඒක ආත්මික යාඥාවක් වෙන්න. මොකද්ද මේ ආත්මික යාඥාව? ඒ කියන්නේ මට මතකයි යාඥා කරන්නේ කොහොමද කියන ඒ පණිවිඩෙත් එකෙනෙක් අහලා තිබුණා මේ කොහොමද යාචනා ආත්මිකව ඉතින් ආත්මිකව යාචනා කරන ඔබේ හදවතින්. ඒ කියන්නේ ඔබ පාඩම් කරගත්ත ඔබ හැමදාම කරන වෙලාවට හැමදාම කියන දේ නැත්තම් වෙන කෙනෙක් කියපු හින්දා කරන දේ පොතක් බලාගෙන ඒක නෙවෙයි. ඔබගේ හදවතට ඔබගේ ඇතුළාන්තයට ඔබටම එන වචන ටික පාවිච්චි කරලා ඔබ ඇතුළාන්තේ හදවතින්ම යාචනා කරන එක තමයි ආත්මය යාචනා කරනවා කියන්නේ. මනස බුද්ධිය පැත්තකට තියලා අපේ හදවත උන්වහන්සේ ඉදිරියේ වක් කරන එක, අපේ හදවත දිගාරින එක, හදවත විවෘත කිරීම තමයි ආත්මයන් වහන්සේ තුල යාචනා කරනවා. ආත්මය යාචනා කරනවා කියන්නේ. ඉතින් ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. වරදක් නෑ අපි වෙලාවක් දාන ඒ වෙලාවම ඒ පැය ගානම ඒ විනාඩි ගානම එහෙම යාචනා කරන එක ඒක හොඳයි. නමුත් අපි දැනගන්න ඒ වගේම ආගමිකව ඒක ආගමික තත්යකට දිගු කාලෙදී යද්දි පෙරලෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි පරිස්සමෙන් අපි කිතුරුවන් විදිහට සැබෑ කිතුරුවන් විදිහට අපි එන්න ඕනේ. උන්වහන්සේ කැමැත්ත අපි ආත්මික වෙන එක තමයි උන්වහන්සේ කැමැත්ත. අපි ආත්මයන් වහන්සේ තුල යාචනා කිරීම උන්වහන්සේ කැමැත්ත. ඒ කියන්නේ අපි ඒ වගේම එහෙම වෙලා දාගෙන අපි යාචනා කරනවා වගේම අපි උන්වහන්සේ පොළඹනකොට උන්වහන්සේ අපි පොළඹන ඕන වෙලාවක වාතාවරණය අනුව යාචනා කරන්න පුරුදු වෙන්න ඕනේ. වාතාවරණය අනුව ප්‍රේමය තුළ අන්‍යයන්ගේ අවශ්‍යතා, සහෝදරයන්ගේ සභාවේ පවුලේ රටේ අවශ්‍යතාවය අනුව අපි යාචනා වෙනස් කරගන්න ඕනේ. අපි යාචනා කරන වෙලාව, යාචනා කරන කාලය, යාචනා කරන ස්ථානය, යාචනා කරන විදිහ, යාචනා කරන වචන මේවා වෙනස් වෙන්න ඕනේ. මේවා වෙනස් කරන්නේ මගේ බුද්ධියෙන්, මනසෙන්, මගේ ශක්තියෙන් නෙවෙයි. ආත්මයන් වහන්සේ පොළඹන ඔබව අන්න ඒකට ඉඩ දෙන්න ඕනේ. අපිම අපේ ශක්තිය බලයෙන් මට ඕන දේ යාචනා කරනවා කියලා නැතුව අපි මෙන්න මේවට ඉඩ දීම තමයි මම මේකෙන් අදහස් කරන්නේ. ඒකට තමයි දෙවියන් වහන්සේ කියන්නේ. එහෙම නැති වුණොත්
ඔබ ආගමික මේ ආශාව ඔබ නොදැනුවත් ඒක ආගමික ආශාවක් විදිහට පෙරලනවා. එතකොටත් මේ ඔබේ ආශාවට පිළිතුරු ලැබෙන්න යන්නේ. ඒකත් ආශාවට පිළිතුරු නොලැබීමට හේතුවක්. ඒතකොට මේකේ තවත් ගැඹුරට ගියොත් එතකොට අර මං කියපු විදිහට ආත්මය මහසි තුල යාචනා කරනකොට උන්වහන්සේ පොළඹන ඔබට පීඩාවටපත් වූ අය, ඔබට පේනවා රෝගී වූ අය, දිලිදු අය මේගොල්ලෝ දෙසා යාචනා කරනවා වගේම එහෙම කෙනෙක් ඔබට හම්බුනොත් ඔබ ළඟ ඉන්නවනම් ඔබගේ අසල්වාසියෙක් ඉන්නවනම් ඔබගේ පවුල එහෙම කෙනෙක් ඉන්නවනම් ඔබගේ දෙමාපියන් වෙන්න පුළුවන් ඔබේ දරුවෝ වෙන්න පුළුවන් ඒ අයට ආම යාචනා කරලා ඉන්නකෝ මම ඔයා වෙනුවෙන් හැමදාම යාචනා කරන එහෙම නෙවෙයි ඔබ ඒ අයකට බලන්න ඕනේ උනන්දුවක් කැක්කුමක් කරන ඔබට පුළුවන් දෙයක් තියෙනවා ඒ අයට දෙන්න ඕනේ ඒ අයත් එක්ක බෙදා හදා ගන්න ඕනේ ඔබට පුළුවන් ඒ අයගෙන් අහන්න ඕනේ යාචනා කරලම ගෙදරටලා ඉන්න එක නෙවෙයි මොනවද මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද මගෙන් ඔයාට වෙන්න ඕන මොනාර මේ දේ මම ඔයාට දෙන්නද මේ දේ අරන් ඉන්න ඔයාට මේ දේ මදිද මොකද්ද අපි එන්න ඒ වගේ අපි ඒවා වෙනුවෙන් යාචනා කරලා අපි ක්‍රියාවට දාන්න ඕන අපි ක්‍රියාවෙන් ප්‍රේමය තුළ උන්ට පිහිට වෙන්න ඕනේ ඉතින් ඒක තමයි මෙතන කියන්නේ මෙහෙම නැත්තම් එහෙම නැති වුණොත් එහෙම ස්වභාවයක ඔබ නැති වුණොත් එහෙම ආත්මයන් වහන්සේ තුළ පෙළඹීම ඇතුව යාචනා නොකරොත් එතනත් ඔබ යාචනාවට පිළිතුරු ලැබෙන්න යන්නේ නැහැ අපි 8 වෙනි කරුණ බලන්න යනවා මතෙව් 17:21 ඉතින් මේ 17:21 පදේ විතරක් සිංහල බයිබලේ නම් ඔබට මේක ඇත්තටම තේරුම් ගන්න අමාරුයි. එතන තියෙන්නේ කිසිවක් නුඹලාට බැරි නොවන්නේ කීසේක කියලා විතරයි. ඉතින් මම කෙටියෙන් පැහැදිලි කරන්න මෙතන මේ අපස්මාර ලෝකියු ළමෙක්ව සුව කිරීම සම්බන්ධයෙන් තමයි තියෙන්නේ. ඉතින් ඒක ඔබ කියවන්න බයිබලේ අරගෙන එතකොට ඔබට වඩාත් මේක පැහැදිලියි මේක ගෝලියෝ මේ උත්සාහ කරන මේ රෝගී දරුවා සුව කරන්න ඒගොල්ලන්ට බැරි වෙනවා ඊට පස්සේ යේසුස් වහන්සේ තේරුම් ගන්නවා මේක මේ රෝගය මේ ශාරීරික සම්බන්ධ දෙයක් නෙවෙයි මේක ආත්මික දෙයක් කියලා මේක යක්ෂයෙක් තමයි මේ රෝගය ගෙනල්ලා තියෙන යක්ෂ ආත්මයක් කියලා ඊට පස්සේ යේසුස් වහන්සේ යක්ෂ ආත්මය එලවනවා ඊට පස්සේ දරුවා සුව වෙනවා ඉතින් ගෝලියෝ අහනවා ඔබ වහන්සේ කරයි අපිට මේක කරගන්න බැරි වුණේ කියලා එතකොට යේසුස් වහන්සේ මේක ඉංග්‍රීසි බයිබලේ මේක තියෙනවා මේක සිංහල බයිබලේ නැද්ද by fasting and praying කියලා තියෙනවා ඉංග්‍රීසි බයිබලේ පැහැදිලිවම තියෙනවා මතෙව් 17:21 by fasting and praying ඉතින් එතකොට මොකද්ද මෙතන කරන්නේ අපි නිරාහාරව ඉන්න ඕනේ අපි නිරාහාරව යාචනා කරන්න ඕනේ ඒ දේවල් තුල තමයි අපිට මේ ආත්මික දේවල් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒවා තේරුම් ගත්තේ නැත්නම් ඒකත් ඔන්න තව හේතුවක් වෙනවා ඔබේ යාඥාවට පිළිතුරු නොමැති වීමට. මොකක්ද හේතුව? අශුද්ධ ආත්ම. එහෙම නැත්නම් යක්ෂ ආත්ම, demonic spirits, එහෙම නැත්නම් evil spirits මේවත් හේතුවක් වෙනවා ඔබේ යාඥාවට පිළිතුරක් නොමැති වෙන්න. ඉතින් පිළිතුරක් ලැබෙන්න නම් මොකද්ද කරන්න මේ අශුද්ධාත්ම ඔබට පුළුවන් වචනේ ප්‍රකාරයට බඳින්න එහෙම නැත්නම් එලවන්න. එහෙම තමයි ඔබ මේක පිළිතුරු ලබා ගන්න ඕනේ. ඉතින් එහෙම නැති වුණොත් ඔබ ආත්මයන් වහන්සේ තුල ඔබ ආත්මයෙන් මේ දේවල් විමසුවේ නැත්නම් එතනත් ඔබ කොච්චර යාචනා කරත් මොකද පිළිතුරක් හම්බෙන්නේ නැහැ. මොකද ඔබ යාචනා කරලා දන්නේ මොකද්ද මේ හරියට මේ ප්‍රශ්නෙට මේකට හේතුව කියලා. ඒක ආත්මික දේවල් තේරුම් ගන්න බැරි නෝ එතනත් ඔබට පිළිතුරු නොමැති වීමට හේතුවක් වෙනවා. ඒතර මොකද්ද තවත් හේතුවක්? අශුද්ධ ආත්ම අපිට ඒ යාඥාවට පිළිතුරු නොමැති වෙන්න හේතුවක් වෙනවා. ඒකට හොඳම උදාහරණ තමයි සමහර රෝගියාට අපි හිතනවා මේක මේ බාහිර දෙයක්, මේක ඇඟේ දෙයක්, මේක අතේ දෙයක් කියලා නෑ. ගොඩක් ලාට ඒක ආත්මික දේවල් නිසා තමයි රෝගේ ඉන්නේ. යක්ෂයා තමයි රෝගේ ඉන්නේ. එක ස්පිරිට්ස් තියෙන එක ආත්ම දින උන් තමයි රෝග කරන්නේ, දුර්වල කරන්නේ, අඩබර කරද්දී අපි ඒවා තේරුම් අරගෙන එතෙන්ට අපි තමයි යාචනා කරලා උන් එලවන්න ඕනේ නැත්නම් බඳින්න ඕනේ. ඒ තුල තමයි ගොඩක් සුව ලබාගෙන ඉතින් ඔබටත් සුවය අවශ්‍ය නැහැ. ඔබත් ඒ දේම තමයි කරන්න ඕනේ. ඉතින් එහෙම නොමැති වුණොත් ඔබ කොච්චර යාචනා කරත් ඔබ දන්නේ නැතුව ඒ දේ ඔබේ යාචනාවට පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒක තමයි 8 වෙනි කාරණාව. මතෙව් 17:21 තමයි ඒකේ පදය. ඊට පස්සේ අපි බලනවා 9 වෙනි කාරණාව වැරදි අත්තිවාරම්. මොකද්ද මේ වැරදි අත්තිවාරම්? ගීතාවලිය 11 තුන්වෙනි පදේ අපි බලනවා. මොනවද මේ වැරදි අත්තිවාරම් කියලා? තුනේ කියලා තියෙනවා අත්තිවාරම් විනාශ වුවොත් ධර්මිෂ්ඨයා කුමක් කළ හැක්කේද? මෙතන ඔබට කියන්නේ වැරදි අත්තිවාරම් කියලා ශාප ඔබට එරෙහිව ශාප ක්‍රියාත්මක වුණොත්
ඔබේ දෙමාපියෝ වෙන්න පුළුවන් දෙමාපියෝගේ දෙමාපියෝ පරම්පරා 4ක් දක්වා සාප ක්‍රියාත්මක වෙනවා කියලා සුදු බයිබලයේ දේ වචනේ සඳහන් වෙනවා. ඉතින් ඒ ඔවුන් කරපු දෙයක් නිසා ඔවුන් කරපු පාපයක් නිසා රූප වැඳීම වෙන්න පුළුවන්, දෙවිවරු නමස්කාර කිරීම, මේ වගේ කාරණා නිසා වෙන්න පුළුවන්. නැත්නම් ඔබම වෙන්න පුළුවන්. ඔබ ඉස්සර කාලේ ඔබ රූප නමස්කාරය කිරීම නිසා නැත්නම් ඔබ දාසයෙන් කොටස නොදීම නිසා ඒවා තුළ ශාප ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අන්න එහෙම ශාපයක් ක්‍රියාත්මක වුණොත් එතකොට ඒක ඔබ අවලංගු කරන්නේ නැතුව, ඒක ඔබ කඩන්න නැතුව ඔබ කොච්චර යාචනා කරත් ඔබට පිළිතුරු ලැබෙන්න යන්නේ නැහැ. ඉතින් ඒකත් ඔබේ ආශාවට පිළිතුරු නොලැබීමට තව හේතුවක් මොනවද? ශාප ක්‍රියාත්මක වීම ඔබේ ජීවිතේ. ඒක ඔබ තුළින්ම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙක් තුළින් වෙන්න පුළුවන්. ඔබට ආපු ඒ ක්‍රියාත්මක වෙච්ච සාපේ නිසා ඔබට පිළිතුරු ලැබෙන්නේ නැති. ඒක නිසා ඒකත් අපි දැනගත යුතු තවත් වැදගත් කාරණාවක්. අපි යනවා ඊට පස්සේ 10 වෙනි කාරණාවට, ස්තුතිවන්ත නොවීම. එහෙම නැත්නම් කෘතඥතාවය. හරිම වචනේ මම හිතන්නේ ප්‍රශංසා නොකිරීම. පිලිපි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ අපි බලන්න යනවා. මොනවද කියලා තියෙන්නේ? හතරවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය ස්වාමීන් වහන්සේගේ වචනය තුළ උන්වහන්සේ අපිට අද ආශිර්වාද කරලා තියෙනවා. නුඹලා කිසිවක් ගැන කනමගාටු නොසිතා සියල්ලෙහිදීම ස්තුති දීම සමග යාඥාවෙන්ද කඩලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වාපල්ලා කියලා තියෙනවා. අන්න සියල්ලෙහිදීම ස්තුති කරන්න කියලා එතන කියලා තියෙනවා. ඉතින් මම කැමති ඔබට යෝජනා කරන්න, ඔබ යාඥා කරනවා නම් ඔබේ යාඥාව පටන් ගන්න ස්තුති කරලා ඔබගේ යාඥාව ඉවර කරන්න ස්තුති කරලා. ඒක ඉතා වැදගත්. මේක මමත් හැම වෙලේම කරන්න උත්සාහ කරන දෙයක්. මේක තමයි අපි කළ යුත්තේ. අපි ප්‍රශංසා කරන්න ඕනි. ප්‍රශංසාව තුළ අන්ධකාරය නැති වෙනවා. ප්‍රශංසාව ඉතා බලවත්. ඉතින් ප්‍රශංසා කරන්න, ස්තුතිවන්ත වෙන්න, කෘතඥතාවය දෙවියන් වහන්සේට දක්වන්න. ඔබ බැවීම නිසා ඔබට මේ පරිසරය, ඔබට මේ හුස්ම ටික දීපු නිසා, ඔබට යහපත් සේවයක් දීපු නිසා, දරුවෝ දීපු නිසා, දරුවන් දීපු නිසා, ඔබට යහපත් සෞඛ්‍යයක් දීපු නිසා, ඔබට යහපත් ආර්ථිකයක් අත්වැඩක් දීපු නිසා, සියලු දේ නිසා ඔබත් ජීවිතුන් අතර ඉන්න නිසා, මේ සියලුම දේ නිසා සුතිවන්ත වෙන්න ඕනේ අපි. ඒ සුතිවන්ත නොවීමත් ඔබගේ යාඥාවට පිළිතුරු නොලැබීමට තව හේතුවක්. ඒක මතක තියාගන්න ඕනේ. අපි 1 තෙසලෝනික 5:17-18 මේ පද දෙකත් බලන්න යනවා. බලමු අපි මේකට සම්බන්ධ දෙයක්ද කියන්නේ කියලා. නිතරම ප්‍රීති වෙයල්ලා, නොකඩවා යාඥා කරපල්ලා, සියල්ලෙහිදී ස්තුති කරපල්ලා. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලා ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ. ඉතින් මම ආයෙ වෙනම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඉතාමත් පැහැදිලිව සරලව විසුද්ධ බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනේ තියෙන උන්වහන්සේ කැමැත්ත අපි ප්‍රශංසා කිරීම, ස්තුති කිරීම, ලැබුණ දෙයට නොලැබුණු දෙයට යාචනා කරන්න ඉස්සෙල්ලා, ලැබුණ දෙයට, තියෙන දෙයට තමයි සුතිවන්ත වෙන්න ඕනේ, ප්‍රශංසා කරන්න ඕනේ. ඒව නොකිරීම උන්වහන්සේ කැමැත්ත නෙවෙයි. එතකොට උන්වහන්සේකට ප්‍රසන්න නැහැ. ඒ කියන්නේ එතකොටත් පිළිතුරු ඔබ ලබන්න යන්නේ නැහැ. එතකොට පිළිතුරු නොලැබීමට තව හේතුවක් සුතිවන්ත නොවීම, ප්‍රශංසා නොකිරීම. අපි යනවා ඊළඟට 11 වෙනි කාරණයට, හිතෝපදේශ 21:13. හිතෝපදේශ 21:13. මොනවද උන්වහන්සේ අපිට ඒ පදේ කියලා තියෙන්නේ? 21:13 කියන දුප්පතාගේ කණ්ඩලව්වට කන් වසා ගන්නා බොරගසන කල ඔහුටත් උත්තර නොලැබේ. දුප්පතාගේ කණ්ඩලව්වට කන් වසා ගන්නා බොරගසන කාල ඔහුටත් උත්තර නොලැබේ. එතකොට මොකක්ද අපි කරන්න ඕනේ? දුප්පතාගේ කණ්ඩලව්ව. ඒ කියන්නේ අපි යාචනාව කරලා අපි අනිත් අය දිලිදු වෙනුවෙන්, මම කලින් කියපු දෙයකටත් මේක සම්බන්ධයි. අපි දිලිදු, දුප්පත් අය, ප්‍රශ්න තියෙන අය, රෝග තියෙන අය, පීඩා තියෙන අය,
බන්ධනවලට අහුවෙලා යක්ෂයාගේ වහල්කම් වලට අහුවෙලා ඉන්න අය ගැන යාචනා කරන විතරනේ. ඔවුන් ඒ වගේ බුදාහරින්න ඕනේ. යක්ෂයාගේ වහල්කම් බුදාහරින්න ඕනේ. රෝගවලින් බන්ධන වලින් නිදහස් කරන්න ඕනේ. ඒ රෝග සුවය දෙන්න අපි යාචනා කරන්න ඕනේ. අපි ඒ වගේම දුප්පතුන්ට අපි උපකාර කරන්න කවුරු හරි කැම නැතුව ඉන්නවනම් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න. අපිට සමහරට කිලෝමීටර් 10,000 ගණන් දුර ආය අපි දුක් වෙනවා. ඒගොල්ලන්ට කැම නැහැනේ. අනේ මේ රටේ අය මෙහෙම. ඔව් අපි ඒ වුණාට අපි ළඟමින් එහා පැත්තේ ගෙදරට අපි කැම ටිකක් දීලාද? අපිට පුළුවන් නේද? අපේ අම්මා තාත්තා අපි බලලා අන්න ඒව ගැන හිතලා බලන්න. අපිට පුළුවන් අයට අපිට පුළුවන් විදිහට අපිට පුළුවන් දේ අපිට තියෙන දේ අපිට හැකි දේ අපි බෙදා ගනිමින් අපි දුප්පතුන්ට උපකාර කරන්න ඕනේ. අපි පිහිට වෙන්න ඕනේ. ඒකට ස්වාමීන් වහන්සේ ප්‍රසන්න. අපි කොච්චර යාචනා කරත් අපි මේ දේවල් මේ ප්‍රේමය තුල අපි ධර්මිෂ්ඨකම් යහපත් ක්‍රියා මේ විදිහට කරන්නේ නැත්නම් ඒකත් හේතුවක් වෙනවා ඔබගේ යාචනාවට පිළිතුරු නොලැබීමට. ඊට පස්සේ අපි යනවා 12 වෙනි සහ අවසාන කාරණාව. මේක වෙනස් විදිහේ කාරණාවක්. මේ කතා වුණේ 11ට වඩා වෙනස් විදිහේ කාරණාවක්. 12 වෙනි එක දෙවියන් වහන්සේගේ සැලැස්ම යහපත් නිසාත් අපිට යාචනාවට පිළිතුරු නැහැ කියලා අපි හිතනවා. එතකොට ඒක පිළිතුරු නැතිවීමක් නෙවෙයි. ඒ පිළිතුරු උන්වහන්සේ නොදෙන්නේ කියන්නේ අපේම යහපත නිසා. අපි ඒකට පදයක් බලන්න එපීස 3:20. ඉතින් අප තුල ක්‍රියා කරන්නා වූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දෙයට වඩා ඊතාදික ලෙස කරන්නට බලය ඇත්තේ වූ තෙරණ වහන්සේටම කියලා තියෙනවා. එතකොට මොකක්ද කියන්නේ? මේ අප තුල ක්‍රියා කරන්නා බලය කියන්නේ ශුද්ධාත්ම වහන්සේ. ඒක ඔබ උඩ ඉඳලා කියවන ගියොත් ඔබට තව ඒක පැහැදිලි වෙයි. ඒක 14 ඉඳන් කියවන් ගියොත් 21 වෙනකම්ම එපිස 3. ඉතින් මම ගත්තේ 20 වෙනි පදය. එතකොට අපි ඇදහිල්ලෙන් අපි කාලය උන්වහන්සේගේ ඍතු තියෙන කාල තියෙන ඒවට ඉඩ දීලා අපි බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ කෙරේ ඉවසිල්ලෙන් ඉන්න ඕනේ. උන්වහන්සේගේ පොරොන්දු අත්පත් කරගන්න. ඉතින් එතකොට සමහර තැන්වලදී සමහර අපි ඉල්ලන කාරණා සමහර අපි යාචනා කරන කාරණාවලදී පිළිතුරු නොමැතිවීමට මේක හේතුවක්. මොකද්ද? ඒක අයහපත් හේතුවක් නෙවෙයි. ඒක යහපත් හේතුවක්. උන්වහන්සේගේ සැලැස්ම අපි හිතනවට වඩා යහපත්. ඒක අපි හිතනට වඩා උසස් තැනක තියෙන. ඉතින් ඒක නිසා තමයි ඒකට අපිට මේ මොහොතේ පිළිතුරු හම්බෙන්නේ නැත්තේ. මොකද උන්වහන්සේ ඊට වඩා යහපත් උසස් බලවත් විශාල දෙයක් අපි වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන නිසා අපි හිතනවා අපි යාචනා කරන දේ අනේයි මට හම්බෙන්නේ නැත්තේ. මේ නිවස නැත්තම් මේ වාහනය මේ සේවය මොන හරි දෙයක් එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒ දේ ඔබට නොලැබෙනවා. ඒක යහපත් හේතුවක්. උන්වහන්සේ අපිට දේව දරුවට ලෑස්ති කරලා තියෙන හොඳම දේ. ඉතින් ඒක නිසාත් සමහරවිට ඔබ හිතනවා යාචනාට පිළිතුරක් නැහැ කියලා. නෑ නෙවෙයි, පිළිතුරක් තියෙනවා. මොකද්ද පිළිතුර? ඊට වඩා යහපත් දෙයක් උන්වහන්සේ ලැබිලා ඔබ වෙනුවෙන් සූදානම් කරලා තිනවා. ඒක ඔබ හරි කාලයේදී සුදුසු ඍතුවේදී ඔබ ලබන්න වෙනවා. ඉතින් ඇදහිල්ලෙන් මම කිව්වා වගේ විශ්වාසයෙන් ඒ ගැන යාචනා කරමින් සුති දීමෙන් ඉවසිලිවන්තව සිටින්න ඔබේ පොරොන්දු අත්පත් කරගන්න ඕන. ඉතින් අද අපි කතා කරේ යාචනා වට පිළිතුරු නොලැබීමට හේතු 12ක්. ඉතින් මේක පරිවර්තනය කරගන්න ඔබ දැන් පිළිතුරු ලැබීමට හේතු 12ක් විදිහට ඔබ දැන් පුළුවන් මේක පරිවර්තනය කරගෙන මේ දේවල් කරන්න. එතකොට ඔබේ ආශාවට ඔබට පිළිතුරු ලබන්න පුළුවන්. ඔබට ජේසුස් පිහිටයි.